ගසක වතගොත ඔබට ගෙන එන පාරසරික වන්දනාව රුක්ෂ ලතාවෝ ගසක වතගොත ඔබට ගෙන එන පාරසරික වන්දනාවේ අද දවසේ වෘක්ෂ ලතාව විදියට අපි කතා කරන්නේ නුග ශාකය නැත්නම් නුග වෘක්ෂය ගැනයි. ගෞතම බුදුන්ට පළමුව බුදු වූ කාශ්‍යප බුදුරදුන් සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට සෙවන දුන් ශාකය වන්නේ නුග ශාකයයි. විද්‍යාත්මක වර්ගීකරණයේදී එහි උද්භිත විද්‍යා නාමය ෆිකස් බෙන්හෙලන්සිස් ලෙසය. සිංහල භාෂාවෙන් නුග නමින්ද ඉංග්‍රීසි භාෂාවෙන් බනියන් ට්‍රී ලෙසින් හඳුන්වන මෙම ශාකය වටකුලයට අයත්ය. මෙයට පර්යාය නම් රාශියක් ගැමි වහරේ භාවිතා කරයි. නීල, මහා ඡායා, වට රෝහිණී ආදී වශයෙන් ගැමියන් නුග ගසට ආමන්ත්‍රණය කරයි. තාවුන් වහන්සේලාද වාසය කරන බවට දැඩි විශ්වාසයක් ඇති මහා නුග රුක්ෂ ඉබේ වැවෙන එසේම ප්‍රමාණයෙන් විශාලව වැඩමින් දිගු ආයු කාලයක් මිහි මත පවතින ගසකි. නුග සෙවණක පවතින গুপ্ত නිහඬියාව සමග හුදකලාව රැඳීමෙන් දැනෙන මානසික සහනය විස්තර කළ නොහැකි සුවදායක එකකි. ඒ නිසාම ගැමි සමාජයේදී විවිධ පූජනීය කටයුතු සඳහා නුග රුක භාවිතා කර ඇත. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාන්ති කර්මවලටද විශේෂයෙන් සෙනසුරු මාරක ග්‍රහ අපල දෝෂවලට නුග ගස වටා පිරිසිදු කර නිල්මල් එළඟි තෙල් පහන් දල්වා සෙනසුරාදා දිනවල වන්දනා කරන ලෙසට පුරාණ ජ්‍යොතිෂවේදීන් උපදෙස් දී ඇත. නුග ගසක් යට දිගු වේලාවක් රැඳී සිටීමෙන්ද මේ తත්වය උදා කරගත හැකි බව විශ්වාස කෙරේ. එසේ තුන්දොස් දුරලීමෙන් මානසික ශක්තිය වර්ධනය කර මානසික ඒකාග්‍රතාව ඇති කිරීමේ හැකියාව නුග ගස සතුය. මානසික ශක්තියින් වැඩි කරන මෙවැනි තවත් ශාකයක් ලෙස බෝ සහ නා ගස්ද හැඳින්විය හැකිය. ඒ නිසා මෙවැනි ශාකයට දී තම මානසික ශක්තිය තමන්ට අවශ්‍ය දිශාවට යොමු කර සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැක. ඒ නිසා තමන් සතු ලෞකික හෝ ලෝකෝත්තර අරමුණු සඳහා එවැනි ශාකවල පිහිට ලබාගත හැකි බව දේශීය වෛද්‍ය ක්‍රම තුල තහවුරු වී ඇත. දේශීය ගැමි වෙදකම අනුව නුග යනු ශරීරයේ තුන්දොස් සමනය කර රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් කරන ශාකයකි. ඒ සඳහා නුග ගසේ පස්පංගුවෙන් සැකසූ බෙහෙත් භාවිතය අනවශ්‍යයි පිළිගන්නා අතර දේශීය ගැමි වෙදකමේදී විවිධ රෝගාබාධ සඳහා නුග ගසේ විවිධ කොටස් උපයෝගී කරගෙන ඇත. එසේම ආයුර්වේදයේද අශෝකාරිෂ්ටය වැනි නිෂ්පාදන සඳහා නුග ශාකයේ සාරය යොදා ගනී. දේශීය වෙදකමේ නුග වර්ග කිහිපයක් ගැන සඳහන් කරයි. ඒවා අතර කිරිපළු නුග, බෙහෙත් නුග, කිරි නුග, ඇසතු නුග, බින් නුග ආදිය හඳුන්වා දිය හැකිය. ගුණයෙන් ගුරු හා රෝක්ෂද, රූපයෙන් කසටද, විපාකයෙන් කටුකද, වීරයෙන් ශීතලද වේ. සෙම්පිත් සමනය කරයි. මුල්, පොතු, නුග, අරලු, කිරි, නොපුබුදු ශුංග හා ගෙඩි ඖෂධ වශයෙන් භාවිතා වේ. එසේම
විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නුග ශාකයේ කොටස් භාවිතා කරයි. ශ්වේත ප්‍රදරයට නුග අරුළු කෂාය ලෝදු චූර්ණයත් සමග භාවිතා කරයි. අධෝගත රත් පිතට නුග අරටු සහ නුග පොතු කිරි කසායද අක්ෂි රෝගවලට නුග ඵලයේ කිරිද දියවැඩියාවට නුග පොතු චූර්ණයද දත් කැක්කුමට නුග පොතු තැඹූ වතුරෙන් මුඛ සෝදා හැරීමද ආම වාත සඳහා නුග පොතු නුග ඵල බාහිරව ආලේපනය කිරීම සිදු කරයි. මේ සියලු ගුණ අතර නුග රුක අද කාලයේද සමාජයේ පෙළෙන දැවැන්ත අර්බුදයක් වන දරුඵල නැතිවීමට බලපාන මදසරු බවට කෙරෙන ප්‍රතිකාරවලදී නුග රුක මහෝෂධයක් වැනිය. මදසරු බව නැති කිරීම වෙනුවෙන් සිදු කෙරෙන ප්‍රතිකාරවලට පෙර සිදු කළ යුතු අභිචාර විධියක් ලෙස පවා නුග ගස සේවනය කිරීම යොදා ගනී. එහිදී බොහෝ විට දේශීය වෛද්‍ය ක්‍රමේදී සිදුවන්නේ දිනකට වරක් නුග රුකක් වෙත ගොස් කාලය ගත කිරීම, වන්දනය කිරීම, නුග රුක අවට පිරිසිදු කිරීම ආදී කටයුතු රෝගියාට පැවරීම මගින් මෙම අභිචාර විධි සම්පූර්ණ කිරීමට වෛද්‍යවරයා යෝජනා කරන්නේ එබැවිනි. එමගින් ශරීරයට ඖෂධ ලබා දීමට පෙර ආතුව රෝගියාගේ මානසික ඒකාග්‍රතාව ඇති කිරීම බලාපොරොත්තු වේ. එයට බෙහෙවින්ම හේතු වන්නේ මදසරු බවට බලපාන ලොකුම හේතු අතර මානසික ඒකාග්‍රතාවයේ නැතිවීම පැවතීමය. බාහිර ප්‍රතිකාරවලට මත්තෙන් තම මානසික ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමද ඇවතුම් පැවතුම් කළමනාකරණයද මගින් මද සරුභාවය මගහැර ගැනීමේ හැකියාව පවතී. අප ගන්නා ආහාර භාවිතා කරන ඇඳුම් සහ රැකියා තත්ත්වයේද අපගේ ශරීරයට සහ මනසට බලපාන ආකාරය අනුව අඹු සැමි කාම සම්භෝගයෙන් ගැබක් හට ගැනීම පමා විය හැකිය. දරුඵල බලාපොරොත්තුවෙන් කෙරෙන ප්‍රතිකාරවලදී නුග සම්බන්ධ තවත් බොහෝ ප්‍රතිකාර විධි පවතී. පුෂ නැකතින් ගලවාගත් නුග මුලක් ඉනෙහි බැඳගෙන ලිංගික කටයුත්තේ යෙදීමෙන් සාර්ථක දරුඵල ලබාගත හැකියයි අතීතයේ විශ්වාසයක් පැවති. එම විශ්වාසයටද පදනම් වී ඇත්තේ නුග සතු මේ විස්මිත ඖෂධීය බලය විය හැකිය. කාන්තාසේම පිරිමි මදසරු භාවයේදී ප්‍රතිකාර කිරීමට පෙර විමසිය යුතු වන්නේ රෝගියාගේ ලේවල තත්ත්වයයි. ලේ අපිරිසිදු නම් ශරීරයට ලැබෙන ආහාරවල ජීර්ණයේ සිට සියලු ශරීර පද්ධතීන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. ඒ නිසා සියලු අභ්‍යන්තර ප්‍රතිකාරවලට පෙර ලේ පිරිසිදු කර ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. නුග මුල් තම්බා බීමෙන් ශරීරයේ ලේ ධාතුව පිරිසිදු කර ගැනීම සිදු කළ හැකිය. මදසරු භාවයට ප්‍රතිකාර ලෙස මූලිකවම භාවිතා වන්නේ නුග දළුය. එසේ වුවද නුග ගසේ පොතු ගෙඩි මුල් මෙන්ම රැහැන් ලෙසින් අතුවල සිට පහතට හෙළන කයුරු මුල්ද මදසරු බව සම්බන්ධ ප්‍රතිකාරවලදී යොදා ගැනේ. මෙහිදී අපට නිවසේදී සාදාගත හැකි ඖෂධීය පානයක් පිළිබඳව සඳහන් කිරීමට කැමැත්තෙමි. පිරිසිදු නුග දළු මිටක් ගෙන පිරිසිදු කර කුඩා කැබලිවලට කඩා එය නැවුම් මැටි මුට්ටියක දමා සැනින් දුවාගත් එළකිරි කෝප්ප දෙකක් එක්කොට හොඳින් තම්බා එම මිශ්‍රණය වීදුරුවකට පෙරාගත යුතුය. එයට තිත් පිළිකුඩු ස්වල්පයක් එක් කර පානය කිරීමෙන් සිරුරට මනා ගුණයක් ලද හැකිය. මෙයටම සමාන තවත් සුදුසු ඖෂධයක් වන්නේ
නුග දළු මිටක් අඹරා එයට තිප්පිලි කුඩු ස්වල්පයක් මිශ්‍ර කර සකසා ගන්නා ගුලියකින් වරකට කුඩා ප්‍රමාණයේ බැගින් එළකිරි සමග බීමට දීමය. ඉහත ප්‍රතිකාර දෙකම සමාන නමුත් වෛද්‍යවරයෙකු විසින් රෝගියාට දිය යුතු සුදුසුම ප්‍රතිකාර ක්‍රමවේදය තීරණය කරන්නේ එකී රෝගියාගේ බාහිර ලක්ෂණ සහ ජීවත්වන පරිසරය සලකා බලාය. ඒ නිසා මෙම ප්‍රතිකාර වඩාත් සඵල වීමට නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම වඩාත් සුදුසුයයි මා යෝජනා කරමි. කෙසේ වෙතත් දරුඵල අපේක්ෂා කරන අයෙකුට අත්බෙහෙතක් ලෙස වාර කිහිපයක් මෙම ප්‍රතිකාරය අත්හදා බැලිය හැකි වුවද වඩාත් සුදුසු වන්නේ පිළිගත් දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු හමු වී ශරීරයේ දොස් විමසා විධිමත් ප්‍රතිකාර පන්තියකට යටත්ව මෙම ඖෂධ ක්‍රමය භාවිත කිරීමයි. නුග දළු හෝ මුල් යොදා ගනිමින් මදසරු භාවයට ප්‍රතිකාර කිරීමෙන් ගර්භාෂ දොස් ඉවත් කර ගර්භපාතනයේ හෙවත් අනිසි ගබ්සා වීම වළකින අතර ගර්භාෂය ශක්තිමත් වීමද සිදුවේ. විවාහයට පෙරම ගර්භාෂ දොස් පවතින බව හඳුනාගත් යවුනියන්ටද නුග දළු සහ මුල් යෙදූ බෙහෙත් ලබා දීම මගින් යහපත් විවාහ ජීවිතයකට මඟ පෙන්වනු ඇත. කාන්තාවන්ගේ ප්‍රදර රෝග සඳහාද නුග මුල් වලින් සකසන ලද විවිධ කෂාය භාවිතා කෙරේ. මෙයට අමතරව ග්‍රහණි රෝග, අර්ශස් රෝග, අතිසාර, ප්‍රදර රෝග, චර්ම රෝග, දියවැඩියාව ඇතුළු ප්‍රමේහ රෝග සඳහාද නුග ශාකයේ පංචාංගය යොදා ගනිමින් අවස්ථානුකූලව යෙදූ ප්‍රතිකාරකම භාවිතා කෙරේ. පැසුණු නුග ගෙඩි තම්බා ආහාරයට ගැනීමද මදක් ඉදුණු නුග ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගැනීමද අතීත ගැමියා පුරුද්දක් ලෙස කළ අතර වර්තමානයේදී නම් ආහාරයක් ලෙස භාවිතා නොකෙරෙන තරම්ය. ඒ අනුවගත් කල මේ නුග යනු ස්වභාවිකත්වය අනුගමනය කරමින් යන දේශීය වෙදකමේදී නොසලකා හැරිය නොහැකි ඖෂධීය ගුණ සහිත ශාකයකි. පාරිසරික වශයෙන් බැලුවත් ඊටමත් සිසිල දනවන මහා වනස්පති නුග වෘක්ෂයක් අපට ඊටමත් වටිනා සම්පතක්. ඒ නිසා අපේ පරිසරයේ සීමිතව ඇති මේ වනස්පතිවන් නුග ගස් ආරක්ෂා කිරීමත් තව තවත් වඩාත් නුග වෘක්ෂයන් රෝපණය කොට මේ මිහිමතට දායක කර දීමත් අපගේ පරම යුතුයකමක් නොවන්නේද?